සමන්තා චක්කවාලේසු අට්ටාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කළම්බු ටෙලිවිෂන් මෙ සඳහම් විකාශය ඔස්සේ උතුම් ධර්මදානමේ මහා පින්කමක් එක්කයි මේකතු වෙලා ඉන්නේ. ඉති පිංගතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බරදාය කති ධර්මයෙන් කටයුතු කරන්නට දෙන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරයානු ප්‍රාන්තයේ හැම්ටන් පාක් කියන ප්‍රදේශයේ වාසය කරන පින්වත් පිරිසක් රාණි පෙරේරා මෑණියන් ඇතුළු ඒ පවුලේ පිංහතුන් තමයි අද මේ ධර්මදානමේ පින්කමේ පින්බරදාය කති දරන්න. එයාගේ අරමුණ තමයි වසර 24කට පෙර පරලෝ සැපත්වන්නට යෙදුණු තම ස්වාම් පුරුෂයාවන ලයිනල් පෙරේරා මහත්මාට පින් අනුමෝදන් කිරීම පරලෝ සැපත් දෙමාපියන් ඇතුළු සියලූම සංසාරගත ඥාතීට පින් අනුමෝදන් කිරීමත් පුතුන් තිදෙනාවන චානක සජිත් සහ ඉදන්ත කියන දරුවන් තිදෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම ලේලිවරු දෙදෙනා වන ගංගා සහ මනෝ කියන ලේලිවරුන්ටත් මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම රාණි පෙරේරා මෑණියන්ගේ අරමුණ. ති අරමුණෙන් තමයි අද මේ ධර්ම දේශනාව සිදු කරන්නේ එතුමියටත් පවුලි හැම දෙනාටමත් බණහන ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංගතුනේ බණ ඇසීම නිවන්දොරටුවක් බවට පත්වෙනවා. නිවන්දොරටුවක් වෙන විදිහට බණහන්නන බණ අහන කෙනෙක් තුළ කාරණා කීපයක් පිහිටවා ගන්නට ඕන. ඔබ කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවත් ඔබේ ජීවිතය තුළ පළවෙනිම දේ තමයි අප්‍රමාණ ආසාාවකින් බණහන්න සූදානන්වෙන්. බණඇසීමේ ආසාාව. සුස්සූ සති කියලා ධර්මී පෙන්නනවා බණඇසීමේ ආසාාව. පිංහතුනි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. බුද්ධෝ හවේ කප්ප සතයෙහි දුල්ලබෝ කියන. බුද්ධ කියන වචනය කල්ප 100,000 ගණනකිනුට ලෝක අහන්නත් දුර්ලබයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙච්ච කාලෙක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ගත වුණත් අද අපි මනුස්ස ලෝක ඉපදිලා ඒ බුදු කෙනෙක්ගේ බණපදයක් අනේ අපිට අදහන්න ලැබෙනවා. අපි කොයි තරං වාසනාවන්තද. ඒ වගේ අප්‍රමාණ සද්ධාවකින් හිත පිහිටවාගෙන ආසාාවෙන් බණහන්නට ඕන. ඒ තමයි බණඇස් බණහන් කෙනෙක් තුළ ඇතිකර ගත යුතු පළවෙනිම කාරණී. දෙවනි කාරණී සෝතං ඕදහති. හොඳට කන් යොමු කරගෙන. මුළු දේශනාව තුළම අවධානි පිහිටවාගෙන කන් යොමු කරගෙන බණහන්න ඔබ දක්ෂවෙන්. පිංගතුනි දේශනාවක් අහනකොට මුල මැදආග ගැලපෙන විදිහට බණහන්නට ඕන. ආදි කල්්‍යයාන මජ්්‍යයේ කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන. මේ ධර්ම දේශ මේ බුදුහාන්දුරන්ගේ ධර්මයේ මුලත් මැදත් අගත් කල්්‍යයාන ධර්මයන්. සීල සමාධි ප්‍රඥා කියන මේ පිළිවලකට වැඩෙන ආකාරයට දේශනා කරපු ධර්මය. සාත්තං අර්ථ සහිතව සභ්‍යාන්ජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකි පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මගම දේශනා කරන ලද ධර්මය. අන්නේ ධර්මය අහනකොට මුල මැදාග ගැලපෙන විදිහට බොහොම සද්ධාවෙන් බණහන්.
හොදට කන් යොමු කරගෙන මුළු දේශනාවම අවධානය පිහිටවාගෙන දේශනාව අවසන් වෙන කල් බණහන් ඔබ දක්ෂවෙන්. තුන්ගනි කාරණයේ බණහන කෙනෙක් තුළ දැඩි අධිෂ්ඨානයක් තියෙන්න්න ඕන. මං මේ ධර්මය කොහොම හරි තේරුම් ගන්නවා වටහා ගන්නවා අවබෝධ කරගන්නවා. මේ ධර්මය මගේ ජීවිතයට මං සම්බන්ධ කරගන්නවා. මං කොහොම හරි ධර්මය තුළ ජීවත්වෙනවා. අවබෝධයට හිත පිහිටවාගෙන බණහන්. අඥ්ඥා චිත්තං උපට්ට පේති අවබෝධයට හිත පිහිටවාගෙන බණහන්නට ඕන. ඊළඟට පිංහතුනේ බණහන කෙනෙක් තුළ ඇති කරගත යුතු හතරවෙනි කාරණය අත්තං ගන්හාති කියන. අර්ථය ග්‍රහණය කරගන්න. ධර්ම දේශනාවෙන් කියවෙන වැදගත් ධර්ම කාරණ හොඳට මතක තියාගන්න ග්‍රහණය කරගන්න ඔබ දක්ෂවෙන්. පස්වනි එක තමයි අනත්තන් රිංචති අනවශ්‍ය දේවල්. බණහනකොට නොයෙක් අනවශ්‍ය දේවල් හිතට ගලාගෙන ඉන්න පුළුවන්. සමහරලාවට දේශනාව ගැන තර්ක විතර්ක උපදන්න පුළුවන්. සැක සංකා ඇති වෙන්න පුළුවන්. පිංගතුනි සෝවාන් ඵලයට පත්වෙන තෙක්ම සෝවාන් වෙච්ච කෙනා තමයි බුද්ධාදී අටතැන් ගැන සැකේ විචිකිච්ඡාව සංයෝජනයක් හැටියටම සම්පූර්ණයම ප්‍රහාණය වෙච්ච කෙනා. සක්කායදිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වීමෙන් තමයි සෝවාන් ඵලයට පත්වෙන්. එතකං මේක කොහොමද ඒක කොහොමද ඒ බණපොතේ එහෙම තිබ්බට බුදු හාමුදුරුව කීවකීවට එතකොට ඔය වගේ අපිට තර්ක විතාරක නොයෙක් දේවල් අපිට ඇති වෙනවා. ධර්මය ගැන නොයෙක් සැක සංකා තර්ක විතර්ක උපදින්නේ අනවබෝධය නිසා. ඒ නිසා අනවශ්‍ය දේවල් ධර්මාවබෝධයට අදාළ නැති හිත දුවන අනවශ්‍ය දේවල් බාහිර දේවල් සියල්ල බැහැර කරලා අනත්තන් රිංචති. දේශනාවම හිත පිහිටවාගෙන බණහන්න දක්ෂවෙන්. ඊළඟදේ තමයි අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. ධර්මාවබෝධයට හිත පිහිටවාගෙන යෝනිසෝ මනසිකාරය යෙදමින්. ඒ කියන ධර්මය තමා තුළින් ගලපා බලමින් තමන්ගේ ජීවිතය තුළින් ඒ ධර්මය දකින්න උත්සාහ කරන්නට ඕට. අන්න එතකොට ඒ ධර්මය තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න පුළුවන්. පිංහතුනි ඔන්නඔයි කාරණා කීපේ මතකතියාගෙන ඔබාදන මේ කවදක් කොතන කොයි මොහොති බණැහුවත්. ධර්මය අහන කෙනෙක් තුළ ඇතිකරගත යුතු ප්‍රධානම වැදගත්ම කාරණා කීපේ තමයි ඒ ඔබට පැහැදිලි කරලා දුන්න. අද මේ ධර්ම දේශනාව තුළ ඔබට ඉතාම වැදගත්. මේ සමාජයේ තුළ මිනිස්සු බොහෝම වැරදි විදිහට අර්ථකථනය කරන සමහර වෙලාවට තමන්ගේ ඉරිසියාව කෙනෙක් දියුණුවෙනවා දකින්න අකමැත්ත ධර්මය හැසිරෙන කෙනෙක් හොඳට කාලා ඇඳලා ඉන්නකොට ඇතිවන ඉරිසියාව මතම සමහරු ධර්මය නැති දේවල් මතු කරමින් ධර්මය වගේ පෙන්නමින් උත්සාහ කරන මිනිස්සු තුළ තියෙන වැරදි අදහස් කීපයක් නිවැරදි කරගන්න උපකාර වෙන විදිහට අද අපි මේ ධර්මානු ශාසනාවේදී ඔබට කාරණා පැහැදිලි කරල දෙන්න උත්සාහ කරනවා. ඒ තමයි කෙනෙක් හිතන්න පුළුවන් ධර්මී හැසිරෙනවනම් මේ අතහැරීම අතහරින්න කියන ධර්මය තුළ කෙනෙකුට දියුණු වෙන්න බෑ. කෙනෙකුට ලස්සනට ඇඳලා පැනඳලා බොහොම පොහොසත් හොඳ ගෙයක් දොරක් යානවාහනයක ඉන්නවන. සමහර වෙලාවට කෙනෙක් එයා හොඳට භාවනා කරන ධර්මය දියුණු කරන හොඳට ධර්මය හැසිරෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් බාහිරින් බලාගෙන එයා දිහා බල්ල කියනවා. එයා මේ බොරුවට බණෑහුවට මේ අතහරිනවා මේ අතහැරීම නිවන් දකින්න කතාව පේනවනේද යන වාහනේ පේනවනේද ඉන්න ගෙවල් දොරවල්වල තියෙන බඩුමුට්ටු මොන අතහැරීමත්ද මෙයාගේ කියලා අර බාහිර වස්තුව යාගේ දේපල යාගේ සැප සම්පත් යාගේ රන්රිදී මුතු මැනික් වෙන්න පුළුවන් යා පාවිච්චි කරන යානවාහන මේවදිහා බලාගෙන ධර්මී හැසිරෙන අයට ගරහන සමාජයක් අපිට මේ සමාජය තුළ දකින්න ලැබෙන. එතකොට සමහරු හිතාගෙන ඉන්නේ මේ අතහැරන්න කියන්නේ ගෙවල් දොරවල් අතහැල්ල
මේ ඔක්කොම් පැත්ත මේ ඔක්කොම අනිත්‍යයි කියලා මේ පැත්තකට ගිහිල ගහක් යට ඉඳගෙන ඉන්නවන තියෙන සල්ලි ආයව බෙදල දාන්න ඕන මිනිස්සුන්ට ුව මේ කන්න නැති මිනිස්සුන්ට බෙදල දීපල්ල එහෙම තමයි සමහරු හිතාගරින් ආයා මේ බණ කතා කරන්නේ බණමයි කතාකරොත් එයා මේ සෝවා නුනා වගේ කතා කරන්නේ පේ නැද්ද මෙයාගේ තියෙන තන්හාාව ඔන්න ඔය විදිහට සමාජය තුළ ධර්මී හැසිරෙන අයට ගරහා කිරින් අපිට දකිින් ලැබෙන. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ආර්ථික දියුණුව කරා යන කෙනෙකුට ආර්ථික වසයෙන් ඉහලටම යන්න බුදුහාමුදුර පෙන්නල තියෙනවා. අතහරිනවා කියන්නේ ගෙවල්දරුවල් අතහැල්ල රන්ද්‍රදී මුතුමැනි අතහැල්ල නිකයි හිඟන්නෙක් වගේ පැත්ත බලාගත්තුවත බලාගෙන මේ ඔක්කොම අනිත්‍යයි මේ එකක්ත් අඩක් නෑ කියලා ඉන්නවනම් එක මානසික රෝගයක්. ඒ ධර්මාවබෝධයක්න මේක මොකක් හරි මොලේ ප්‍රශ්නයක්. මේ ධර්මය තුළ ගත්තොත් බුදුහාන්දුරන් කාලි සිදුවීන් දිහා විමසල බලන් ඔබ දන්නවා අනාත පිණ්ඩික සිටතුමා. කල්ප ලක්ෂයක් සසර පෙරුම් පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනා. මේ බුද්ධ ශාසනය අග්‍රම දායකයා. මොනතරම් කෝටිපතියද කියලා හිතන් 54 කෝටියක් වියදන් කළ ජේතවනේ හදන්නනා. තව කෝටි කීයක් හම්බ කරපු ධනයක් තියෙන්න ඇත්. එදා සැවැත් නුවර තමයි දඹදිව තිබ්බ සොලොස් මහා ජනපද අතර ඔබ දන්නවාංග මගද කසී කෝසල වජ්ජි මල්ලෝ ඒ වගේ සොලොස් මහා ජනපදයන් හැටියට තමයි ඒ ඉන්දියාව එදා දඹදිව බෙදාගෙන විශාල් ප්‍රදේශ රාජ්‍යවරු මොකද රට විශාල නිසා කුඩා කුඩා රාජ්‍ය හැටියට තමයි රජවරු රජකං කරේ. ඔය අතර විශාලම රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය. මේ කෝසල රාජ්‍යයේ රජ්ජුරුව තමයි කොසොල් රජ්ජුරු. මේ රටේ සැවැත් නුවර කියන්නේ ඒ රටේ තිබ ප්‍රධානම අග නගරයක්ත් එක්ක තිබ්බ නගර ප්‍රදේශි. එතකොට වැඩිම පිරිසක් මේ නගරේ ආශ්‍රිතව තමයි මිනිස්සු ජීවත්තේ. දමපද අට්ට කතාව සඳහන් වෙනවා සැවැත් නුවර විතරක් කෝටි 7ක ජනතාවක් ජීවත් වනා කිය. ඒනම් අපිට පේනවා සැවැත් නුවර කියන්නේ පුංචි ප්‍රදේශයන් අද ඔබට ඉන්දියාවත් එක ගලපහම අද චෙන්නායිවල විතරක් ගත්තත් ඔයි නගර ආශ්‍රිතව කෝටි 5කට ආසන් ප්‍රමාණයක් මිනිස්සු ජීවත්තේ. එහෙනම් අපිට පේනවා ඉන්දියාව අද කෝටි 128ක් 30ක් විතර ජනතාවක් ජීවත්වෙන විශාල රටක්. එදා සැවැත් නුවර විතරක් කෝටි 7කට ආසන් ප්‍රමාණයක් ජීවත් වනා කිය. එතකොට මේ නගරේම ධනවත්ම කෙනා තමයි සිටු තනතුර ලැබෙන. ඒ කාලෙ නගරේ ඉන්න ධනවත්ම කෙනාට පොහොසත්ම කෙනාට මහා ධනයක් තියෙන කෙනාට රජතුමා විස්තින් නගරේම ධනවතා කියලා ලැබෙන ගෞරවනාමේ තමයි සිටුකම. ප්‍රධාන සිටු තනතුර ලැබෙන නගර පලවෙනිම ධනවතාට. එතකොට නගර හිටපු ධනවත්ම කෙනෙක් තමයි සුදත්ත සිටුවරය. එයාට අනාත පින්ඩික කියලා මිනිස්සු කිව මිනිස්සුන්ට දන් දෙනවා. දුගී මගේ යාචකයට පිහිට වෙන අනුන්ට උදව්පකාර කරන එනිසා කිව අනාත පින්ඩික හැබැයි ඇත්ත නම සුදත්ත. මේ අනාත පින්ඩික සිටතුමාගේ ව්‍යාපාර ගැන ඔබ හිතන් දේශනාවල තිනද බුදුහාමුදුරුව වනත් මුණ ගැහුණේ රජගහනුවරට සැවැත් නුවරදන් රජගහනුවර ගැන වෙනත් රාජ්‍ය. තමන්ගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ගිහිල්ල සුමිත්‍ර කියලා මිත්‍රයගේ ගෙදර නවහතැන් ගන්නවා නිතර ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මේ නගර දෙක අතර එකැන රාජ්‍ය දෙකක් එෙන. දඹදිවම වෙන වෙනම පැවතිච්ච රාජ්‍ය එතකොට පේනවා සුදත්ත සිටුවරයාගේ ව්‍යාපාර වෙළදාම් කටයුතු අනික් රාජ්‍යවලට පවා ව්‍යාප්ත කරලා බොහොම හොඳ ව්‍යාපාරිකි. එතකොට බුදුහාන්දුරු මුණ ගැහිච්ච පළවෙනි දවසෙම බණහල සෝවාන් පලට පත් වනා සුදත්ත සිටුවරයා. තැන් සෝවාන් වෙනවා කියන එක බුදුහාන්දුරන්ගේ ධර්මය පෙන්නන්නේ කොච්චර මේ ධර්මාවබෝධය වටිනාකම බුදුහාන්දුර උපමාවකට පෙන්නනවා යුද්ධ 1000ක් දිනනවට වඩා. මනුස්ස ලෝකේම පාලනය කරන මේ ලෝකේම තනි රජෙක් හැටියට ලෝකෙ පාලනය කරන රජෙක් ගැන විස්තර වෙන. ඒ මේ වගේ කාලවල නෙමේ දීර්ඝායුෂ ඇති කාලවල වැනි රජවරු පහළ වෙනවා සක්විති රජවරු. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජවරු ලෝකෙ පහළ වෙනවා. එතකොට බුදුහාන්දුරුව පෙන්නනවා යුද්ධ 1000ක් දිනනවට වඩා.
දෙත් අර ලෝකෙම සක්විති රජ කෙනෙක් පෙනවටත් වඩා ඊළඟට චාතු මහාරාජික තාවතින්ස කියන දිවිය ලෝක දෙකේම අධිපති සක්‍ර දිවිය පදවිය ලබනවටත් වඩා සෝතාපත්ති පලේ ශේෂ්ටයි කියන. පිංහතුනි සෝවාන් වෙච්ච කෙනා බුද්ධය අවිච්ච ප්‍රසාධි බුදු හාන්දුර ගැන අච්චල සද්ධාවක්. දම්මේ අවිච්ච ප්‍රසාධයා ධර්මය ගැන අච්චල සද්ධාවක්. සංගේ අවිච්ච ප්‍රසාදේ ශ්‍රාවක සංඝයා ගැන අච්චල සද්ධාවක්. ආර්ය කාන්ත සීලය අවබෝධයෙන් දිවිහිමයෙන් උතුම් සීලේක පිහිටපු කෙනෙක් බවට පත්වෙනවා. යා ධර්මය ගැන බුද්ධ ශාසනයේ නිවන් මකට බැසගත්ත කෙනෙ සෝතාපන්න කැන ආර්යෂ්ඨායික මාර්ගයට බැසගත්තා කියනෙ. එතකොට ඒ සිටුවරයා තමයි බුදු හාමුදුරන්ට ආරාධනා කරේ ස්වාමිනි ඔබහන්සේ මගේ ආරාධනා පිළිගන්න විශාල ජනතාවක් ජීවත්වෙන සැවැත්නුවරට ඔබහන්සේ වඩින්න ඔබහන්සේ ඇතුළු භික්‍ෂු සංඝයා වෙනුවෙන් මම මගේම ධනයෙන් ආරාමයක් කරලම පූජ කරන්න. බුදු හාමුදුරු පිළිගත්තා. සුදත්ත සිටුවරයා ඉඩම ගන්න විතරක් ඔබහල ඇති ජේතවනේ ඉඩම මිලදී ගන්න කරත්තවලින් කහවනු ගෙනහල්ල පොළොවේ අතුරල 18 කෝටියක් බිම කහවනු ඇතිරවා කිය. ඒකට හේතුව ඉඩම අයිති කොසොල් රජ්ජුරුවන්ගේ පුතා වෙච්ච ජේත කුමාරයක් කිව ඉඩම දෙන්න කිය ඉඩංගි රජ්ජුරුවන්ගේ පුතාට ඉඩම් විකුණන්න ඕොද. හැබැයි මිත්‍රකමයි පිය රජ්ජුරුවන්ගේ හිතවත්කමත් එක්ක නොවටිනා මිලක් කිව්ව තෝකම අතඇරලදාය කියලා කිව්ව කවුරු හරි මුළු ඉඩමම කහවනු අතුරන කෙනෙකුට ඇරෙන්න ඉඩම දෙන්න මට ඒ තරන් ඒක වටිනවා. දෙනවනම් දෙන්න එහෙම කෙනෙකුට විතරයි කිය. ඊට පස්සේ හොඳයි කියලා තමන්ගේ කහවනු කරත්තවලින් පටෝගෙන ගිහිල්ලක් 18 කෝටියක් කහවනු ඉඩම ඇතිරුවක් කිය. එතකොට තවත් 18 කෝටියක් වියදං කරලා කුටි සෙනසු නාරාම අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් ඉදි කර. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුදත්ත සිටුවරයා බුදුහාදුරන්ට හදපු සුගන්ධ කුටිය සුගන්ධ කියන ගන්ධ කුටිය සුගන්ධ කුටිය ගඳ කිලිය කියලා බුදුහාන්දුරයි කුටිය හඳුන්නන ධර්මය වහල 7කින් යුක්ත සත්මහල් ප්‍රාසාදයක් හැටියට තමයි සුගන්ධ කුටිය ගැන විස්තරවෙට වහල 7ක් තිබ්බ කියනවා. ඒ එක එක වහලෙන් එකන හුලං හමාගෙන එනකොට එක එක දිසාවෙන් සඳුන් ලීයෙන් තමයි වහලි හදල තිබුණේ. සඳුන් සුවඳ කුටිය ඇතුළට එන විදිහට තමයි වහල 7කින් යුක්ත ලස්සන සුගන්ධ කුටියක් බුදුහාදුරට හදල පූජ කරේ. එතකොට තවත් 18 කෝටියක් වියදං කරා ආරාමි පූජ කරන උත්සවයට මුළු නගරෙම සැරසුවා. මිනිස්සුන් දුගී මගේ යාචකයන්ට කන්න දුන්න පාරවල්වල සුදු වැලි අතුරල තොරන් ගහලා පොඩි සේසත් දජ පතාක නංවල කෝටි ගානක් කහවනු 18 කෝටියවම 3ක් ඔක්කොම් 54 කෝටියක් වියදං කරා කියනවා ජේත වනේ හදල පූජ කරා. දැම් බලන්න බුදුහාන්දුර ඇතුළු සංඝයාට මේ ආරාමයක් පූජ කරප හැටි. අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ බුදු වෙලා වැඩ්ඩීම කාලයක් වැඩ හිටිය ඔය ජේත වනේ. දැන්නික සාමාන්‍යෙන් අද මේ සමාජ කතාවෙනේ වාද සමාලාවට ධර්මය කියලම සමහරු හිතාගෙන ඉන්න අයගේ අදහස් මහා දර්ශනික අදහස් කියන සමහරය නිකං හිතන් එදා හිටියන ඔය 54 කෝටියක් වියදං කරල මේ මාරාමෝනද ඔය කන්න නැතිවුන්ට ගෙවල්ටියක් හදල දීලා අයින්සක මිනිසුන්ට ගෙවල්ටියක් හදර දුන්නන ඔයිට වඩාපි ඔන්න හොම කියනයි ඔබහල ඇති. මේ සුදත් අනාත පින්ටික සිටතුමාට මේ පිස්සු මෙච්චර මේ කොඩි දාලා මේ නගරේ සරසල මේ බොරු සෝබන පෙන්න්නනවාද අන්න ඔය වගේ නොයෙක් අදහස් අපිට සමාජි තුළ අහන්න ලැබේ. එදා අද ඉන්නයි සමහලටික මේ බුදු කෙනෙක් නම් ඔහොම වහල 7කින් යුක්ත ඔහොම ප්‍රාසාධක ඉන්න අද බුදුවරු මේ සුපිරි ගෙවල්න මේ කියලා ජේත වනයටත් එහෙනම් ගරහන. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ ආරාමි පිළිගත්ත මහරහතන් වහන්සේලා වැඩ හිටිය. පිංහතුනී ධර්මය කරායන ශ්‍රාවකයන් රජවරු සිටුවරු මහා ප්‍රාසාද මාලිකා හදර දුන්නත් ඒකත් පිළිගත්තා. හැබැයි ඒකට ඇලිලා හිටිය නෑ. උන්වහන්සේලා කැලේ ගහක් යට හිටිය. වස්කාලි ගත කරන්න ගිහිල්ල ගල්ලනක වැඩ හිටිය. ඒ සියල්ල උන්වහන්සේලා නොවැලි නොබැඳී ඒක හිත පිහිටවන්න නැතුව ධර්මාවබෝධය පිණිස ඒක තමන්ට
සීතලෙන් උණුසුමෙන් වැස්සෙන් ආරක්ෂා වෙලා ඉන්න ප්‍රත්තිවේක්ෂා කළ බුදුහාන්දුරු පෙන්න්න මහනෙන භික්‍ෂුවකට දැ අපි භික්‍ෂූන් වහන්සේලා ගෙනගම් භික්‍ෂූන් වහන්සේලා කුටියක් ලැබුණොත් ඒ කුටිය පරිහරණය කරන්න මොකට සීතස්ස පටිගහතාය උන්හස්ස පටිගහතාය සීතලෙන් ආරක්ෂාවෙන් උණුසුමෙන් ආරක්ෂාවෙන් මැසි මදුරු පීඩාවලින් සර්පයන්ගේ මේ අනතුරුවලින් ආරක්ෂාවෙන් තමන්ට සුවසේ ධර්මාවබෝධය පිණිස මඟ වඩාගන්න පහසු අන්න ඒ අරමුණෙන් තමයි කුටියක් ආරාමයක් විහාරස්ථානයක් පරිහරණය කරන්න. එතකොට ආහාර ටිකක් වෙන්න පුළුවන්. සමහරලාවට රාජ භෝජන මාලිගාවේ ටාරාධනා කළ රජ්ජුරු දාන පූජ කරන. ප්‍රනීත භෝජන පූජ කරන. හැබැයි ආහාර වලදන්නේ පැරණි කුසගි නිවේදනා නිවාගන්න අලුතෙන් කුසගි නිවේදනා නෝපදින්න. ධර්මාවබෝධය පිණිස මේ යන ගමනේ කුසගි නිවේදනා නිවාගෙන කය පවත්තගන්න. සමහර වෙලාවට බුදුහාදුරන්ට දේශනාවල තියෙනවා රන් නූලෙන් වියපු සිවුරු පූජ කරලා තියෙනවා. බුදුහාදුරුව ඒව පිළිගත්ත. බුදුරජාණන් වහන්සේට රජවරු වටිනා සලු පිළි සිවුරු පිරිකර පූජා කර. අපේ බුදුහාදුරුව පිරිනිවන් පාන ආසන්න වඩින ගමනේ කුක්කුස මල්ල කියලා. ආලාර කාලාමගේ ශ්‍රාවකය වෙච්ච දෙන්නෙක් බුදු හාන්දුරු විවේකෙන් වැඩඉන්නවා දැකළ කකුත්තා නදී අසල සතුටු සාමීචයෙන් බුදු හාන්දුරුව එක ටික වෙලාවක් කතා කළ හිත පහදවාගෙන ඒ අයි ළඟ තිබ්බකෙන රන් නූලෙන් වියපු වටිනා රත්තරම් පාට සලු දෙකක් වස්ත්‍ර දෙකක් සිවුරකට සෑහෙන ඒ වෙලේ මේ වස්ත්‍ර දෙක බුදු හාන්දුරන්ට පූජා කර බුදුරජාණන් වහන්සේ වදාලා කුක්කුස මල් එකක් මේ ආනන්දට පූජ කර එක කිවුරක් ආනන්ද හාන්දුරන්ට පූජා කර අනෙක් සිවුරු බුදු හාන්දුරන්ට පූජ කර ඒ වෙලාවේ මේ අය වන්දනා කළ පිටත් වනාට පස්සේ ආනන්ද හාන්දුරු බුදු හාන්දුරු ඇදගෙන හිටිය සිවුර ඉවත් කරලා අර රන්වන් පාට සිවුර බුදු හාන්දුරන්ට පොරෝණකොට බුදු සිරුර රත්තරම් පාට වෙලා රන්වන් පාට ආලෝකයක් විහිදෙනවා. ඒ වෙලේ ආනන්ද හාදුරහනෝ සාමිනී භාගතුන් වහසමං කවදාවත් දැකලනෑ. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ මේ වගේ ගිනි අගුරු පාට රශ්මියක් රත්තරම් පාටට ශරීරය බැබලමින් ආලෝක විහිදෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අවස්ථාත් දෙහෙකදී. බුදු කෙනෙක්ගේ ශරීරය මේ වගේ වර්ණය වෙනස් වෙලා රත්තරං ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ සියල්ලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවාද. ඒ බුද්ධත්වයට පත්වෙන දවසෙත් බුදු සිරුරෙන් මේ වගේ රත්තරම් පාට ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක තතාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ දහතුවෙන් පිරිනිවන් පානවද. ඒ පිරිනිවන් පාන දවසෙත් බුදු සිරුර ගිනි අඟුරු පාට රශ්මියකින් බැබලිමින් රන්වන් ආලෝකයක් විහිදෙනවා. ආනන්ද අද රාත්‍රී තතාගතයන් වහන්සේ පිරිනිවන් පානව කියල එතන දේශනා කර. එතකොට අපිට පේනවා රජ්‍යවරු සිටුවල් වටිනා සිවුරු පිළිගැන් බුදුහාදුර ඒවත් පිළිගත්ත. හැබැයි බුදුරජාණන් වහන්සේ සංඝයාට අනුග්‍රහ පිණිස මහා පාන්සකුල සිවරකුත් පෙරෙව්ව. ඒකත් දරාගෙන හිටිය. එතකොට දැන් හිතන්න හැබැයි මිනිස්සු පහදින්නේ ගහක් යට ඉන්නවන. ගල්ගුහාාවක් අස්සේ විතරක් ඉන්නවන. ඉරිච්ච සිවුරක් හැඳගෙන ඉන්නවන. ඔය බිම බලාගෙන ඉන්නවන එක්ක පින්ඩ පාතිෙන් විතරක් යැපෙනවනං අරවට වඩා පහදිනවම ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. දැන් ඔබ හිතන්න දේවදත්ත හාන්දුරු බුදුරජාණන් වහන්සේකින් ඉල්ලීම් පහක් ඉල්ලුවන ඔබහල ඇතින. ඒ ඉල්ලීම් පහේ තියෙන්නේ දේවදත්ත හාමුදුරුව කල්පනා කරම් මිනිස්සු රවට්ටල මිනිස්සු විතරක් නෙමෙයි බුදු හාන්දුරළඟ පැවිදි වෙලා හිට අලුත පැවිදිවෙච්ච ධර්මාවබෝධයක් නැති භික්‍ෂූන් වහන්සේලා පිරිසකු රවට්ටලා ඒ අය මගේ මතයට හරි කියලා කඩාගන්න නං බුදු හාන්දුරන්ට වඩා මන් සිල්වත් කියල පෙන්න්න ඕන. ඒ නිසා දේවදත්ත හාන්දුරු ඉල්ලීමක් කිල්වා භික්‍ෂූන් වහන්සේලා නිවන් දකින්න කැමති අයි. ඔය රජවරු සිටුවරු පූජා කරන මේ වටිනා ආරාම පිළි අරගෙන ඔය සුපෝක බෝගි ඔය ජීවිතය නෙමේ ජීවිතාන්තය දක්වාම ගස්යට විතරයි ඉන්න ඕන භික්‍ෂූන් වහන්සේලා. පහදිනවා මිනිස්සු බුදු හාන්දුරුව එක පිළිගත්තනෑ. ඊළඟට කෙන සාමීනි භාක්‍යතුන් වහන්ස මගේ ඉල්ලීම තමයි භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම
ඔය වටිනා සිවුරු පිරිකර පිළිගන්න නැතුව ඔය බිසි කරලා දාලා තියෙන රෙදි කෑලි අහුලගෙන පාන්සකූල සිවුරු විතරයි අඳින්න ඕනේ. බුදු හාන්දුරුව එකත් ප්‍රතික්ෂේප කර. ඊට පස්ස කියනවා සාමීනී භාග්‍යතුන් වහස මගේ ඊළඟ ඉල්ලීම භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම පින්ඩ පාතෙන් විතරයි යැපෙන්න්න ඕනැකි. ඔය රජවරු සිටුවරු දානගෙනල්ලා ආරාධනා කළ ප්‍රනීතව දුන්නට ඒව පිළිගන්න හොදනෑ. පින්ඩ පාතක හිලා ලැබෙන දෙයක් ඇද්ද ඒක විතරයි නිවන් දකිනක. බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර. ඊට පස් දේවදත්ත හාන්දුරුව කියනවා භික්‍ෂූන්ට කවමදාවත් පාත්තරයට පින්ඩ පාතිද යනකොට ලැබුණා. නිර්මාන්සෝම ඉන්න ඕන් කිසි දෙයක් පිළිගන්න හොඳනෑ. බුදු හාන්දුර එකක් ප්‍රතික්ෂේප කර. ඊට පස්සකිනව සාමීනී භාග්‍යතුන් වහන්ස තුන් සිවුරෙන් තනිපොට සිවුරයි අඳන සිවුරයි දෙපට සිවුරයි කෙන මේ සිවුරු තුන විතරක් ඇති භික්ෂුවකට අමතර සිවුරු එකක්ත් අවශ්‍යනය. එදකොට මේ ඉල්ලීම් ටික දැක්ක ගමන් සාමාන්‍ය කෙනෙකුට ඇත්තනියෙන්නම් දේවදත්ත හාන්දුර කොච්චර ප්‍රතිපක්ති කරුකද අනේ පාන්සුකුල සිවුරු පිළිගන්න දේවදත් ඒ ඉල්ලීම් ඉල්ලුවේ ඒ විදිහට හිටපු නිසා දේවදත්තට බොහෝ පිරිසක් රැවටිලා ඔහුට අනුගාමික පිරිසක් හැදුන බුදු හාන්දුරු වැඩයින් නැද්දිම. ඒ හැදුනෙ දේවදත්ත අර චරිතයේ ලෝකෙට පෙන්වා තමන් ගස්සයට ඉන්නේ පින්ඩ පාතෙක් විතරයි යැපෙන්නේ පාන්සකුල සිවුරු පිළිගන්න තුන් සිවුරෙන් විතරයින්නේ තමන් බොහොම නිර්මාසක කෙනෙ එදකොට මේ ප්‍රතිපක්ති පෙන්නපු නිසා මිනිස්සු රැවටනා විතරක් නෙමේ බුදු හාන්දුරු ළඟ හිටපු 500ක් පැවිදි වෙච්චායි හිතුවා බුදු හාමුදුරන්ට වඩා අපිට දේවදත්ත හාමුදුරන්ගේ මාර්ග හරි ඉක්මනින් නිවන් දකින්න නම් අපි දේවදත්තත් එක්ක යනවා කියලා 500ක් දේවදත්ත හාමුදුරුවොත් එක්ක ගියාන බුදු හාමුදුරන්ගෙන් කැඩිලා 500ක් දේවදත්ත භික්ෂුව පස්සේ ගියා. එහෙමනම් අපිට පේනවා මේ ස්වභාවය අපිට එක එක්කෙනාගේ ලැබීම වෙනස්කම් තියෙන්න පුළුවන්. කෙනෙකුට දායකයෝ ඉන්නවා. අපි දකිනවා ලංකායු ගත්තත් ලෝකෙ කොහේ ගත්තද ඔබ තායිලන්තය වගේ දැකලා තියෙනවා. තායිලන්තෙ මිනිස්සු ඒ පන්ස තමන්ට තියෙන වට දුප්පත්ම කෙනා පවා රස්සාාවක් කරලා තමන්ට ලැබෙන පොඩි පඩියෙන් හරි රත්තරම් මිශ්‍ර පුංචි කොලයක් අරගෙන ගිහිල්ලා පිළිම එක හරි පන්සලේ කොහරියේ රත්තරං ආලේප කරන. ඒ අයි හිතනව බුදු හාන්දුරුව වෙනුවේ ශාසනය වෙනුවේ පූජ කරන්න තියෙන වටිනාමදේ රත්තර. තායිලන්ත එකත්තොට ටොන් ගනන් වටිනා රත්තරම් බුද්ධ ප්‍රතිම. ඒ අයි රත්තරම් පූජ කරලා ඒ එකතු කළ එකතු වෙලා එව බුදු පිළිමාදන. ආරාම විශාල මාලිකා වගේ පන්සල් විහෙර විහාර හදල ශාසනයට පූජ කර. එදකොට අපි ගත්තොත් සමහල්ලාවට අපි හිතම අපේ රටේ ඒ ස්වාමීන් වහන්සේලාගේ පින උන්වහන්සේලාගේ ලැබීම උන්වහන්සේලා සසරි දන්දීල සසරි කරපු පින් ඒව කෙනෙකුට බලපාන බුදු හාන්දුරුව පෙන්න්නනවා මහනෙනි සසරි දන්දීපු කෙනා පැවිදි වනත් පැවිදි ජීවිතය තුළ කවදාව සිව් පසේ අඩුවක් ලැබෙන්නෑ ප්‍රනීත විදිහටම දානමාන ටික ලැබෙනවා ජීවිත කාලි. කුටි සෙනසුන් ආරාම යන යන තැන දෙවියන් හරි මනුස්ස විස් හරගෙන දන්තෙනවා. විමාන වගේ බොහොම ලස්සනට ඒව ලැබෙනවා. ඒතකොට ඒ කෙනාගේ පෙරපින තව කෙනෙක් ඉන්න පුළුවත් දුක්කසේ බොහෝම අමාරුවෙන් උන්වහන්සේත් පැවිදි වෙලා හරියට සිවරක්නය අපි දකිනො ලංකා අපි ලංකා පුරවා බණට යනවා අපි ස්වාමින් වහන්සේ අපි ගොඩක් උදව් කරලා තියෙන අපි පන්සල් හදන්න උදව් කරලා තියෙනවා ගොඩාක් ශාසනය වෙනුවෙන් භික්ෂූන් වහන්සේලට අපි පිහිට වෙනවා හැබැයි ඒ අතර අපි දන්නවා ලෙඩත් දුකක් නොත් බෙහෙට්ටිකක් ගන්නන ඔබ දන්නවා ඒ නිසාම අපි සීල ස්වාරණ කියලා ගිලම් භික්ෂු මධ්‍යස්ථානයක් හදල හොරණ මේ වෙනකොට ස්වාමීන් වහන්සේලා 35 නමක් නේවාසිකව අපි නවත්තගෙන ප්‍රතිකාර කරන දැන් අවුරුදු ගණනාවක් පුරා සිය ගානක් ස්වාමීන් වහන්සේලා ප්‍රතිකාර ලබල තියෙන සූපත් වෙලා ගිය ප්‍රමාණි සිය ගාන ඒවගේ අපිළඟ බොහොම රෝගාතරෝ එක තැන් වෙලා බොහෝම අසරණව හිටපු ගිලන් ස්වාමීන් වහන්සේලා 39කට ආසන්න පිරිසක් මේ කාලය තුළ අපවත් වුණ ඒ සියලු ස්වාමීන් වහන්සේලාගේ ආදාහන කටයුතු පව අපේ වියදමෙන්ම කරගෙන ශාසනය වෙනුවෙන් කවුරු සලකන්න නැති වයසට ගිය වයෝර්ධ ස්වාමීන් වහන්සේලා රැක බලා ගනිමින් අපි ශාසනය වෙනුවෙන් ඒ වගේ රෝහලක් බඳු මධ්‍යස්ථානයක් හොරණ සීල ස්වර්ණ කියලා අපි පවත්තගෙනයන් අපි දකිනව භික්‍ෂූන් වහන්සේලා අතර සමහරයින්නවා ලෙඩත් දුකක් වුණහම දායකව පිටරටවල්ලොල අරංගීල බෙහෙත් කර රටේ ඉහළම පෞද්ගලික රෝහල්ලොල
ලක්ෂ ගනම් බිල් ගෙවාගෙන දායකව ගෙනහිල්ලා හොඳම වෛද්‍යවරුන්ගෙන් සමහරුට බේත් තරන් දෙනවා. ඒ උන්වහන්සේගේ පින. ස්තව ස්වාමීන් වහන්සේලායින් අනේ ලෙඩක් වෙලා බෙහෙත් ටිකක් ගන්න නෑ. ඔහේ කවුරුත් නෑ. ඔහේ වෙවුලල වෙවුල්ල එක්ක හොඳ වෙන. සමහරු එක තැන මළමුට්‍ර කරගෙන දුක් හිදලා උන්වහන්සේලා බොහොම අසරණ වෙලා අපවත්වෙන. එදකොට මේ එකේ කෙනා සසරේ කරපු පින් පව්වල විපාක අපි කාටත් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ලැබෙනවා. හැබැයි අපි ධර්මය තේරුම්ගෙන ධර්මමාර්ග යන කෙනා තියෙන කෙනාට ඉරිසියා කරමින් එක්කො නැති කෙනා කරන්න තියෙන කෙනාට ගරහනවා ඉරිසියා කරන. ඒ තුළ වෙන්නේ ඔබට ඔබේ ධර්මමාර්ග වැහෙන එක. අපිට පේනවා සමාජි තුළ වර්තමානි ගොඩාක් බහුලව ගොඩනැගීගෙන යන්නේ ඉරිසියාව වෛරේ. ඒක ගොඩක් අපේ රටේ ගොඩනැගෙන හේතුවම ආදායම් විෂමතාව. අපිට පේනවා රටේ දැ ගිහි සමාජ දිහ බලන් ගිහි සමාජය තුළ රටේ විශාල පිරිසක් බොහෝ දුක්විනිනවා. රස්සාාවක් කරලා ඉදාවේල හම්බ කරගෙන දරුවතුන් අතර දෙනෙ දෙන්න තුන් දෙනෙක්කින්න පවුලක් ජීවත්වෙන කොච්ච රමාරුවෙන්. ගංවලට යනකොට ඈත දුස්කර ගම්මානවලට යන්නකොට කුඹුරු වැඩ කරගෙන හේනක් කරගෙන එදාවේල මොනවාහරි විකුණගෙන ජීවත්වෙන අහිංසක මිනිස්සු අන්ත දුක්විදිනවා. සමහර වෙලාවට දවසටම එක වේලයි කන්නේ. හරියට ඇඳුමක් නෑ බෙහෙතක් හේතක් නෑ බොහෝ ජීවිතවල ප්‍රශ්න. හැබැයි ඒ රටේම කෝටි 7-8 වාහන පාවිච්චි කරන. සමහරලාවට එක කෑම වේලට හටේ තියෙන ඉහළම හෝටල්වල එක කෑමවේලට 5,000 වියදං කරන එක ආහාර වේලකට සමහර පවුලක් අවුරුද්දක් ජීවත් කරන්න පුළන්ගේ මුතලේ. එදකොට අපිට පේනවා මේ විෂමතාවයක් සමාජි තුළ ගොඩ නැගිලා තියෙන. හැබැයි ඒකත් එක්ක සාමාන්‍ය මිනිස්සු තුළ ඇතිවෙන්නේ තියෙන කෙනා ගැන විශාල ඉරිසියාවක් වෛරයක් ක්‍රෝධයක් ඇතිවෙන. ඒ නිසා මොකදාද ඔබට මේ ධර්ම කරුණු පෙන්ලා දෙන අපිට පේනවා සමාජ මිනිස්සු එක කතාබහ කරනකොට. කෙනෙක් ලස්සනට ඇඳල පැළඳලා හොඳ වාහනක යනකොට සාමාන්‍ය මිනිස්සු සාප කරනවා. යදිනෝ. පිංගතුනි මේක නෙමේ ධර්මය. ධර්මී බුදුහාන්දුරුව පෙන්නවා මහනෙන කෙනෙක් ලස්සනට ජීවත්වෙනවා. හොඳ ලස්සන ගියත් දොරක් තියෙන මාලිකාවක් වගේ. රන්ප්‍රදී මුතුමැනික් දරාගෙන රජවරු සිටුවරු වගේ ඉන්නකොට ඔබ ඒ දිහා බලල හිතන්න කියනවා ඒ අයි සසරි පින් කරපු අයි. මමත් සංසාරය උච්චර ඔය වගේ සැප සම්පත් ඇතුව ඉඳල ඇද රජවරු වෙලා ඇති සිටුවරු වෙලා ඇති. හැබැයි ඒ සියල්ල ගෙවිල් අවසන්න වනා. මේ අයත් පින් කරලා අදේ පිනේ විපාක විදිනවා. මමත් කොහොම හරි අප්‍රමාදීව පින් දහම් කුසල් දහම් වඩාගෙන මේ ධර්ම මාර්ගය තුළ දියුණුව කරා යන්න ඕනෑ. ඒ විදිහට තමන් සසර ගැන හිතලා පින ගැන හිතලා මේ කර්ම පල ගැන අවබෝධයෙන් දකින්න. ඒකයි ධර්මය. එහෙම නැතුව කෙනෙක් දැකලා සාප කරන එකවත් කෙනෙකුට හිතෙන් වෛර කරන එකවත් ඉරිසියා කරන එකවත් සමහල්ලාවට ඒ මිනිස්සුන්ට කතා හදන එකවත් ඒකන මේ කළ යුත්තේ. ඊළඟට බුදු හාන්දුරුව පෙන්නනවා මහනෙන කෙනෙක් යනකොට දකිනවා අන්ත අසරණ දුක්වි දෙන කෙනෙ. අපි හිත මනුස්සයෙක් ඉන්නවා හිඟන මනුස්සෙක් කියල හිතන් ඒ මනුස්සය බොහෝ දුක්වි දෙනවා. බොහෝම අසරණයි. එදාවේල හම්බ කරගන්න විදිහක් නෑ. අන්ත අසරනව දුක්විදින කෙනෙක් දැක්කට පස් ඒදිහා බලල හිතන්න මම සසරි කොච්චර මේ වගේ දුක්විඳල ඇද. මං මේ වගේ කොච්චර නං ආත්මවල ඉපදිලා ඉදාවේල නැතුව කන්න නැතුව බේතක් ගන්න විදියක් නැතුව සසරි කොච්චර මං මෙහිම දුක්විඳල ඇද. ඒ නිසා මං කොහොම හරි පින් කරගන්න ඕන කුසල් වඩන්න ඕන මේ සසරි පින් පව් විපාකාරගෙන යන ගමන. ඔන්න ඔය විදිහට හිතන්න ඒකයි අපි ධර්මයට අනුව හිතන ක්‍රමේ. ඒ නිසා තියෙන මනුස්්‍යය දිහා බලලා ඉරිසියා කරනවනං හිතෙන් වෛර කරනවනං හිතෙන් සාප කරනවනං ඔබ හිතන්න ඔබේ හිත කොච්චර පිරිහිලාද. නැති මනුස්සයට අනුකම්පා කරන්න පුළුවන් විදිහට පිහිටවෙන. ඒක තමයි කළ යුත්තේ. අපි තුළ ඇති කරගන්න ඕන ප්‍රධාන ගුණධර්ම 4ක් තිය. මෛත්‍රිය කරුණාව මුදිතාව උපෙක්කාව. මෛත්‍රිය කියන්නේ
අපි හදවතීම සියලු සත්වයන් ගැන මිත්‍රත්වයක් පතුරනු. මෛත්‍රී සිත පතුරනු. කරුණාව කෙනෙක්ගේ දුකකදී හිත උුණු වෙනවා තමන්ට වනා වගේ. කන්න නැති කෙනෙක් දැක්කහම හරියට ජීවත්වෙන්න ප්‍රශ්න තියෙන කෙනෙක් දැක්කහම තමන්ට වනා වගේ හිත උුණු වෙලා පුළුවන් විදියට උදව් කරන. මුදිතාව ඒක තමයි නැති එක. මුදිතාව තමයි අපි ඇති කරගන්න අමාරුවෙන් හරි ඇති කරගන්න ඕනෙද. කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න බැරිකම. ඉරිසියාව මුදිතාවට ප්‍රතිවිරුද්ධදේ තමයි ඉරිසියාව. මුදිතාව කියලා කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකල අනේ හොඳයි අනේ කොච්චර දෙයක් ධනේ සාදු කියලා හදවතින් සතුටු වෙන්න පුළුවන්න. අන්න මුදිතා ගුණේ ඔබ තුළ දියුණුයි. ඒ නිසා ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතාව. උපෙක්ඛාව කියලා කියන්නේ අපි කොච්චර කෙනෙක් දිහා බලල මෙයාට හරියන්න ඕන දියුණුවෙන් ඕන දැ මෛත්‍රිය ගැන හිතන් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා අපි හොම හිතනවා. හැබැයි හැමෝම නිදුක්වෙන්න මිනිස්සුලට වෙනවා. අපි කොච්චර දියුණුවෙන්න කීවත් මිනිස්සු කඩාගෙන වැටෙනවා. අද කෝටිපතිව එක රැයි හිගන්න වෙනවා මහපාරට වැටෙනවා ගෙවල් ගිනි ගන්නවා දේපල වස්තුව කඩාගෙන වැටෙනවා. රාජසන්තක වෙනවා. ජීවිතයේ ප්‍රශ්න ගැටලු විපත් එක්ක යන ගමන. එතකොට අපි මේ ලෝකෙ සියලු සත්‍යයන්ගේ ස්වභාවේ ධර්මය තුළින් අපි විමසල මධ්‍යස්ථ හිතක් ඇති කරගන්නවා ඒ තමයි උපෙක්ඛාව. මේ සියලු සත්වයන් කර්මය දායාද කරගත්ත පිරිසක්. කර්මය උපත්තිය කරගත්ත පිරිසක්. කර්මයම ඥාතියා කරගත්ත පිරිසක්. කර්මය පිළිසරණ කරගත්ත පිරිසක්. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තස්ස දායාද. මම යම් හොඳ දෙයක් කරොත් ඒ හොඳ විපාක මට සසරි ලැබෙනු. මම යම් අයහපත් දෙයක් කරොත් ඒ අයහපත් විපාක මට සසරි දෑවැද්ද හැටියට සසරි උපවපං ආත්මවල අරගෙන යන්න වෙනවා. අන්නේ දේ හිතලා කර්මය ගැන හිතන්. කෙනෙක් දීර්ඝායශ විඳිනවා කෙනෙක් අඩුවයිසෙන් මැරෙනවා. කෙනෙක් උගත් කෙනෙක් නූගත් කෙනෙක් බොහොම ලස්සනයි කෙනෙක් කැතයි කෙනෙක් බොහොම පෞර්ෂවත් පිළිගැනීමක් තියෙනවා කෙනෙකුට එහෙම පෞර්ෂයක් පෙනුමක් නෑ කෙනෙකුට කීර්තිය ප්‍රසිද්ධිය තියෙනවා කෙනෙකුට කීර්තිය ප්‍රසිද්ධිය නෑ කෙනෙකුට ධනය කෝටි ප්‍රකෝටි ගණන් උත්තුරන්න තියෙනවා කෙනෙක් කොච්චර උත්සාහ කරත් දියුණු වෙන්න බෑ මොනවා හරි ප්‍රශ්න කඩාගෙන වැටෙනවා. එතකොට මේ සියල්ල චුල්ල කම්මොයි බංග සූත්‍රය මහා කම්මොයි බංග සූත්‍රය ආදී දේශනාවල බලපු හම අපිට පේනවා අපි කවුරුත් කර්මය දායාද කරගෙන කර්මය උපත්තිය කරගෙන කර්මය ඥාතිය කරගෙන යන කමන. අපිම සසරි වපුරපු දේවල් අපි මේ නිලාගෙන යන ගමන. ඒ නිසා කාටවත් ඉරිසියා කරන්න වෛර කරන්න යන්න එපා. අනුන්ගේ දියුණුව දැකළ සතුටුවෙන්. ඔබත් පින් දහම් කරමින් කුසල් දහම් කරමින් මේ ධර්මාවබෝධය කරා යන ගමනේ. ඔබත් පුළුවන් තරම් උත්සාහෙන් වීරිය නැගී සිටින උත්සාහ කරන්න. දැන් බලමු බුද්ධ ශාසනය තුළ දැන්ව අනාථ පිණ්ඩික සිටතුමා කෝටිපතිය. ඊළඟට විසාකා උපාසිකාව හිතන්න. පුංචි වයසෙ සෝවාන් වෙච්ච කෙනෙ. විවාහ වෙන දවසේ තමන්ගේ පියතුමා දුවට දීපු දෑවැද්ද තමයි නව කෝටියක් වටින මේල පලඳනාව. නගරේ හිටපු කොයි තරන් දනවත් සිටු පවුල්ලල මොන තරන් සිටු කුමාරියකුටවත් ඒ තරම් වටින ආභරණයක් පළඳනාවත් තිබෙනෑකි. එතකොට නව කෝටියක් වටින රන් රිදී මුතු මැනික්වලින් යුක්ත වටිනා මැනික් ඔබ්බපු පළඳනාව ඉන්න වටා මුළු ශරීරයම ඉන්න වටා පළඳින වටිනා රන්න ආභරණය. එතකොට හිතන්න සෝවාන් වෙච්ච විවාහ වෙලා දරුව 20 දෙනෙක් ලැබුණ කියන විසාකාවට වටිනා මේල පළඳනාව පැළඳගෙන හිටිය. එතකොට හිතන්න අද අපි ධර්මය අල්ලලා තියෙන කොහෙන්ද කියලා ඔබ හිතන්. අද මේක බණක් අහල සමහරු හිතනවා ධර්මී ගැන අතහැරී. එක බණක් අහලා කරාමු දෙක ගලවල පැත්තකින් තියෙනවා. එක්ක මුද්ද වලල්ල පැත්තකින් තියෙනවා. නිකම් මේ ඔක්කොම වැඩක් නෑ මේ අනිත්‍යයි කියලව එන ගැහව වගේ බලාගත්වත බලාගෙන ඔහොම මානසික රෝගයවා මානසික විකෘති ඒ ධර්මාවබෝධ නෙමෙයි. ඒ නිසා සැබෑ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකය ලස්සනට ඉන්න කෙනෙ.
දැන් මේ ධර්මය තේරුණා කියලා ඒ විදිහට විකෘති රඟපානයි දැක්කහම අනිම් මිනිස්සුන්ටත් ධර්මය පාවෙනවානේ. සාමාන්‍ය ලෝක බුද්ධිමත් මිනිස්සු දැක්කට පස හිතෙන් වම්බෝ මේ මොකක්ද බුදුදාම කියන්න මේ අනිත්‍යයා නිත්‍ය අතහරන්න ඔහොම පුළුවන්ද. ඒ වගේ ප්‍රශ්න මිනිස්සු අහන්නේ අර විකෘති රඟපෑම් කරන ධර්මය අල්ලපු නැති මිනිස්සුන්ගේ මේ විහිළු දේවල් දැකලා සමහරු වැරදි විදියට හිතනවා. ඒ නිසා පින්වතුනි මේ ධර්මී හැසිරෙන අය තමයි අනෙක් සියලු දෙනාට වඩා ලස්සනට ජීවත්වෙන්න ඕන. ඒ අයි තමයි සතුටින්ම ඉන්න ඕනේ. මොකද අනිත් මිනිස්සු අඩනකොට ඒ අයි අඩන්නේ නෑ. අටලෝ දහම ඉදිරි අකම්පිතයි. පුට්ටස්ස ලෝක දම්මයෙහි. ලාභ අලාභ සැප දුක යස අයස නින්දා ප්‍රසංසා මොනවාව. චිත්තං යස්සන කම්පති ඒ අයගේ හිත කම්පාවෙන්නේ. අසෝකං විරජංකේමං විරාජමානව සතුටින්ම ඉන්න කවුද ධර්මය අවබෝධ කරගත්තයි. ඒ නිසා ඊළඟට හිතන්න බිම්බිසාර රජ්ජුරුව සෝවාන් වෙච්ච කෙනෙ. රටක් පාලනය කරා සේනිය බිම්බිසා රජ්ජුරුව කියන මගද දේශයේ පාලකය. සෝවාන් වෙච්ච ගමන් මාලිකාවෙන් එලියට බැහල මේ ඔක්කොම වැඩක්නේ අනිත්‍යයි මට මේව තේරුණා මං යනව කැලේට කියලා කැලේට කියනේ. ධාර්මිෂ්ටව තමන්ගේ රට පාලනය කරා. අර මාලිකාව හිටිය රන්රිදී මුතුමැනික් පරිහරණය කරා වටිනා සලු පිළි පලිහරණය කර රජ්ජුරුව ධාර්මිෂ්ටව බොහොම සතුටින් රජකං කරා. එහෙනම් අපිට පේනවා දැන් ඔබ හිතන්න දේශපාලනය කියැන පුංචි දෙයක්ද කියලා. රටක් පාලනය කරනවා කියැන පුංචි දෙයක්ද. සෝවාන් වෙච්චාය ධාර්මිෂ්ටව රට පාලනය කර. එහෙනම් අපිට පේනවා අපි බුද්ධාගම කියලා මේ අහලා තැන්තැන්වලින් අහලා තියෙන දෙයි සැබෑ ධර්මය අවබෝධ කරගත්ත මාර්ග පල්ලාබීන් ගැන හිතන් බිම්බිසා රජ්ජුරුව සෝවාන් වෙලා රජකං කර. අනාත පින්ඩික සිටතුමා සෝවාන් වෙලා කෝටිපතියෙක් ව්‍යාපාර කරා 54 කෝටියක් වේදන් කළ ජේතවනය හැදුව. අනාත පින්ඩික සිටතුමාගේ ව්‍යාපාර ගැන හොයල බලන්න. ඒ කාලෙ මිනිස්සුන්ට පොලියට දීපු කෙනෙක් අනාත පින්ඩික සිටතුමා කියන්න. බැංකු තිබෙන මහා දනවස් සිටුවරු තමයි මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න මුදල් පොලියට තුන්. ඒ පොලියට දීලා පොලියක් අය කර. එතකොට සාධහරණව ධාර්මිෂ්ටව මිනිස්සුන්ට ණයට දීපු කෙනෙ. ඊළඟට විසාකාව අවසානි තමන්ගේ ආභරණය විකුණලා තමන්ම ඒක මිල දීලගත්තේ. කෝටි 27ක් වියදං කළ නව කෝටියකට පූර්වාරාමි හදන්න ඉඩම ගත්තා. බුදුහාමුදුර ඇතුරු සංඝයා වෙනුවෙන් දෙමහල් ප්‍රාසාදයක් කියල තියෙන ප්‍රාසාදයක් කියෙන මාලිගාවක් වගේ ආරාමයක් හැදවා තවත් නව කෝටියකි. ඒ හැප්දපු හැම ආරාමකම ඉතිහාස ගත්තොත් ඒ ආරාමි පූජ කරන පින්කමටම තවත් ඒ වගේ ප්‍රමාණයක් වියදන් කරලා තියෙන. එතකොට අපිට පේනවා කහවනු 27 කෝටියක් වියදං කරලා පූර්වාරාමය හදර බුද්ධ ශාසනයට පූජ කරේ. ඊළඟට ඔබ හිතන්න බුදුහාන්තරන්ට පූජ කරපු පළවෙනි ආරාමේ බිම්බිසා රජතුමාගේ රාජකිය උද්‍යානය උයන වේල්ුවනාරාමි ශාසනයට පූජ කරේ. රජ්ජුරුවෝ ලස්සනට මල්වවලා විනෝද වෙන්න යන රජ්ජුරුව විවේකෙන් සතුටෙන් එන්න. නැටුම් ගැයුම් වාදනයක රජවරු ලස්සනට සතුට විඳින්න යන විවේකයට ඉන්න රටේ තියෙන ලස්සනම උද්‍යානි තමයි බුදුහාමුදුර ඇතුළු සංඝයාට ආරාමයක් හදල පූජ කරේ. එතකොට බුදුහාමුදුරුව දකින්නවත් තැ ඔය වැරදි දෘෂ්ටියම ඒ කාලේ තිබිල තියෙනවා බිම්බිසා රජතුමාගේ බිසවක් හිටියක් කේමා කියල. ඔය කේමාවටත් ධර්මය කේමාව ධර්මය ගැන හිතුවේ නෑ දන්නේ නෑ රූපයට ඇලුම් කර හිටිය ලස්සනට හිත වශී වෙලා හිටිය කේමාවටත් එහෙම මෙහෙම බණ කෑලි අහුල ගත්ත අය කියා හිටිය ඔය බුදු හාදුරු නිකං අනිත්‍යයි අනිත්‍යයි කිය මේම මේ පිළිකුලයි කිය බණ කියන්නේ ලස්සනට කැමති නැති කෙනෙ. එතකොට කේමාව හිතුවා තමන් බොහොම ලස්සනට ඇඳල පැඳලා ඉන්න රූපයට වශී වෙච්ච කේමාව හිතුව මන්නන් යන්න බණක් අත්තහන්න. මං යන්න ඔය බණහන්න කියලා හිටිය. අවසානි රජ්ජුරුව කේමාව බණහන්න යොමු කරන්න රජ්ජුරුව මොකද කරේ කේමාවට
වේළුවනාරාමේ ලස්සන සුන්දරත්වය කවිවලට ගීතිකාවලට හදලා මාලිකාව ඇහෙන්න ගායනා කරා කියනවා. ඒවා අහගෙන හිටිය කේමාව හිතුවා බුදු හාමුදුරුව ගැන මං අහල තියෙන කෙහිනම් වැරදි ඇතිනේ. මේ මිනිස්සු සමහරු අපිට කියන්න මේ අනිත්‍යය අනිත්‍යයි ඔක්කොම අතාරන්න එපාවෙලා මේ කලකිරීම අසුභය ඒවලු බුදු හාමුදුරුව කියන්නේ. එහෙම කියන බුදු හාමුදුරුව මෙච්චර ලස්සන තැන්වල ඉදීද. මෙච්චර ලස්සන වේළුවනාරාමි කුටි ගැන ආරාමි පරිසරය ගැන මෙච්චර වර්ණා කරන්න මේ ලස්සන ගැන මම යන්න ඕන ඕක ඇත්ත නැත්ත බලන්න කියලා කේමාව ගිය. ඒ ගිය වෙලාවේ කේමාව ඒත් කල්පනා කර මං යන්න වේළුවනේ බලන්න ලස්සන බලන්න මං යන්න බණහන්න නෙමේ ඔය බණ මං අහන්න. එහෙම හිතාගෙන ගිය කේමාව හැංගිලා ඇත ඉඳම් බුදු හාමුදුරු බණ කියනව බලාගෙන හිටි. බුදුරජාණන් වහන්සේ කේමාවට දිව්‍යාංගනාව වගේ ලස්සන දිව්‍යාංගනාව වගේ කාන්තාව දෙන්නෙක් බුදු හාමුදුරන්ට පවන්සලනවත් මවල පෙන්නවා. ඒ දිහා බලාගෙන බණහගෙන ඉන්නකොට ජීවිතයේ අතාර්ථය වැටහෙන විදිහට බුදු හාමුදුරුව දහම් දෙසුව. කේමාවට ධර්මාව බෝධය ලැබුව. එතකොට අපිට පේනවා මේ ධර්මය ගැන සමාජය අදත් මිනිස්සු පිටිම් බලලා කාරණයක් අහලා බණක් අහලා ඒ තමන්ගේ දෘෂ්ටිය ඉඳගෙන තමයි කරුණු එකතු කරලා වැරදි දෘෂ්ටි මතවාදවලටෙන්. එනිසා පින්වතුනේ ඔබ ගිහි අය මේ දේශනාවෙන් අපි විස්තර කළ දෙන්න විශේෂෙන් ගිහි ශ්‍රාවකයන් පැවිදි අයනන් සියල්ල අතහැරලා විමුක්තිය පිණිස ධර්මාවබෝධය පිණිස යන ගමනක පැවිදි ශ්‍රාවකයන්ගේ ජීවිතයේ ධර්මාවබෝධය අරමුණු කරගෙන යන ගමන. උන්වහන්සේලාට වටින ආරාමයක් ලැබුණොත් පිළිගන්න නැත්නම් කොහරඉන්නවා. හොඳ දාන මානාදී රජවරු සිටුවරු පූජාකරොත් පිළිගන්න එක පා කියලනෑ කොහෙවත් නැත්නම් උන්වහන්සේලා හදාගෙන හරි පින්ඩ පාතික ඉල්හරි වලඳනවා. වටිනා සිවරු පිරිකර කෙනෙක් පූජකරොත් පිළිගන්න නැත්නම් තියෙන එකක් හරි ඉරිච් එකක් හරි මහගෙන උන්වහන්සේලා සිවරු පිරිකර මේ ගමන යනවා. කෙනෙක් වටිනා රෝහල්ලෝට එක්කන් ගිහිල්ල හොඳ වෛද්‍යවරුන්ගේ බෙහෙත් හේ තරන් දුන්නොත් පිළිගන්න නැත්තං තියෙන එකක් මොනවහරි බෙහෙතා කොත්ත මල් ටිකක් හරි බීල මොනවහරි හදාගෙන තමන් ඒකයි පැවිද් දෙක ජීවිතේ ප්‍රත්්‍යවෙක්ෂා කරලා ධර්මාවබෝධය පිණිස යන ගමන. හැබැයි පැවිද්දා ලැබෙනදේ පිළිගන්න. හැබැයි උන්වහන්සේලාගේ ගමන නිවන කරය හැබැයි ගිහි ශ්‍රාවකයෝ. ගිහි අය විශේෂෙන් ගිහි ජීවිතයේ තමන්ගේ ජීවිතය පටල ගන්න යන්න එපා. මේ ධර්මය තියෙන සමහර කරුණු එක පාර්ට මේක පියවරෙන් පියවර යන එක. පටන් ගන්නකොටම රහත් වෙන්නේ නෑ. මතකතියාගන් අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ඉස්සරලාම ධර්මය පිහිටන කෙනා ලෞකික සම්මාධිට්ටිය කර්ම කරම්ඵල විශ්වාසය ඇතිකරගෙන තෙරුවන් සරණ යන. ඊට පස්සේ සද්ධානු සාරී වෙන. ඊට පස්සේ දම්මානු සාරී වෙනවා. ඊට පස්සේ සෝවාන් වෙනවා. ඊට පස්සේ සෝවාන් සකදාගාමී මාර්ගය ගමන් කළ පලට පත්තෙන්. ඊළඟට අනාගාමී මාර්ගය ගමන් කළ අනාගාමී පලට පත්තෙන්. අනාගාමී වෙනකොට තමයි කාමරාග පටික සංයෝජන තුනී වෙන්නේ. අනාගාමී වෙනකොට හැබැයි සෝවාන් වෙලාවත් නැතුව ධර්මයට ඇවිල්ලවත් නැතුව රහත් වනා වගේ ඔක්කොම එපා වනා වගේ අතහරින්න ඒ වගේ රඟපෑම් කරන්න ෑම තුළ ධර්මය නොදන්නකම නිසා ධර්මී හැසිරෙන්න්න උත්සාහ කරනයටත් ධර්මය පාවීමක් තියෙන. අන්නේ නිසා පිංහතුනේ පියවරෙන් පියවර අවබෝධයෙන් යායුතු ගමන අවබෝධයෙන් අතහරිනවා මිසක් මේ බුද්ධ ශාසනයට කල කිරීම කියන එක හිතන් බුදු හාමුදුරුව පෙන්වෙන් නිබ්බිදායි නිබ්බිදාය ගැන අවබෝධයෙන් කල කිරෙන්නේ. එතකොට නිබ්බින්දම් විරජ්ජති විමුක්තියට පත්වෙන අතහැරෙනවා. එහෙම නැතුව අපි මේ අතහරින්න අතහරින්න ඕන කියලා ධර්මය අවබෝධයක් නැතු උත්සාහ කිරීම තුළ මිනිස්සුන්ට තියෙන්නේ ගැටීම විඳවීම. පිංහතුනේ බුදු හාන්දුරුව පෙන්නවා මහනෙන මගේ ශ්‍රාවකයන් කාමයන් පරිහරණය කරනවා මතකතියාගන්න ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතය තුළ විවාහ වෙනවා කාමබෝගී ජීවිත ගත කරනවා අමුදරුව ලැබෙනවා රන්රිදී මුතුමැනික් පරිහරණය කරනවා නටනවා ගයනවා විනෝද වෙනවා පන්සිල් රකින කෙනෙකුට ඒව බාධාවක් නෑ. හැබැයි ආදීනව දස්සාවිනු. මාලිකාව හිටියත් මුළු ඇගේම රත්තරම් පොරෝගෙන හිටියත්
කෝටි ගණන් වටින යානවාහන වෙනම ජෙට්්‍යානා තිබුණත් ආදීනව දස්සාාවෙන. ඒව ආදීනව දකිමින් මේ සියල්ල යම් දවසක මට අතහරින්න වෙනවා කියන අවබෝධයෙන් ධර්මාවබෝධය කරා යන්නට ඕන. එහෙම නැතුව මේ ඔක්කොම අනිත්‍යයි කියලා ඒවා අතහැරලා අපි අවබෝධයෙන් අතහරින එකයි ධර්මාවබෝධයක් නැතුව ජීවත්වීමයි මේක දෙකක්. අන්නේ නිසා මතක තියාගට බුදු හාන්දුරු පෙන්වේ ධර්මී හැසිරෙන ශ්‍රාවක අනෙක් සියලු දෙනාට වඩා ලස්සනට ජීවත්වෙන. එයා හොඳ පිළිවලකට ඉන්නවා. එයා අනිත් අයගේ ආකර්ශණය අනිත් අයටත් එයා ගැන පුදුම හිතෙනවා. මිනිස්සු අඩනකොට යාඩන්නේ නෑ එයා ලෝක ස්භාව අවබෝධ කරගත්ත කෙනෙ. මිනිස්සු දුක්වෙනකොට එයා දුක්වෙන්නේ මිනිස්සු මනසෙන් කඩාගෙන වැටෙන තැන එයා අකම්පිතව ඉන්න. අටලෝ දහම ඉදිරි අකම්පිතයි. ඒ නිසා මේ ධර්මය හරියට ඉගෙනගන්න හොඳට ධර්මය ගැන අධ්‍යයනය කරන්න අන්න එතකොට ඔබට තේරෙයි බුදුහාදුරන්ගේ ශ්‍රාවකයෝ මොන තරන් ලෝකයේ ඉන්න අනි ශ්‍රාවකයොත් එක ගත්තොත් සතුටෙන් මේ ධර්ම මාර්ග යායුතු ගමන. ඒ නිසා අපි ලෝකෙ ඉන්න වාසනාවන්තම පිරිසා බුදු කෙනෙක්ගේ ධර්මයක් අපිට ලැබිලතිය. මනුස්ස ජීතය ලැබුණ. ඒ ලැබිච්ච දේත් එක්ක ලදදෙයි සතුටුවෙන් තමන්ට ලැබෙන දේ සතුටු වෙන කර්ම කරම් පල ගැන හිතන් පුළුවන් විදිහට නැති බැරි අයට අනුන්ට උදව්පකාර කරන්න. ධර්මිෂ්ටව ධර්මානුකුලෝ දියුණු කරායන්න මහන්සික දියුණු වෙන්න එපා කියල කොහෙවත්න. බුදු හාදුර කරන්න එපා කියලා තියෙන්නේ මත් පැන් වෙලදාම් වසවිස වෙලදාම් වහල් වෙලදාම් මස් පිණිස සතුන් විකිනේ අව්‍යාවිධ වෙලදාම් මේව තමයි මිත්‍යා ආජීව හැටියට පෙන්වේ. ධර්මිෂ්ටව සාධහරණව ව්‍යාපාර කරන්න කෝටිපතියෙක් නෙමේ බිලියනපතියෙක් වෙන්න ලෝකෙම ධනවතෙක් වෙන්න උත්සාහ කරනවා නම් ඒත් ඔබට ධර්මානුකුලෝ දියුණු වෙන්න පුළුවන්. ඔබ බොහොම ලස්සනට ජීවත්තේ හැබැයි ඒ තුළ හැම වෙලායම අවබෝධයෙන් අටලෝදහම ගැන හොඳ බුද්ධියකින් විමසමින් කර්ම කරපල ගැන විමසමින් ධර්මාවබෝධයට ජීවිතය දියුණු කරගන්න. අන්න එතකොට මාලිගාව හිටියත් ගහක් යට හිටියත් ඒ දෙකම යාට තේරෙනවා මේ සියල්ල අතහැරල යන්න වෙන දේව. රත්තරම් පොරෝගෙන හිටියත් වැරහැලි ඇඳගෙන හිටියත් එයා දන්නවා මේ සියල් අතහැරන්න වෙන දේවල්. රාජභෝජන වැළඳුවත් ලැබෙන ඕනම දෙයක් ප්‍රත්තිවෙක්ෂා කළ වැළඳුව ඒ දෙකේ වෙන සක්කයා දකින්න. අන්නේ නිසා අවබෝධයෙන් යුක්ත ජීවිතයයි බොරු රඟපෑමයි කියන්න දෙකක් මෙන්න මේක හොඳට තේරුම් අරගෙන ධර්මය හැසිරෙන්න උත්සාහ කරන්න. ඒ නිසා පින්වතුනි අද දවස ඔබ හැම දෙනාට මංහිතන මේ ධර්ම කරුණුවලින් යම් තේරුමක් ඔබට ඇති කරගන්න පුළුවන්. විශේෂෙන් අපි සමාජය තුළ දකිනවා ඉරිසියාව කියන එක පුද්දුම විදිහට වැඩිවේගෙන යන සමාජය. කවමදාවත් ලස්සනට ඉන්න කෙනෙකුට සැපසේ ජීවත්වෙන කෙනෙක් දැකළ ඉරිසියා කරන්න එපා. උත්සාහ කරන්න දියුණුවෙන්න උත්සාහ කරන්න. සාධහන්නෝ ධාර්මිෂ්ටෝ තමනු දියුණුව කරායන්න උත්සාහ කරන්න. කෙනෙක්ගේ පිනට ඉරිසියා කරන්න එපා. මෛත්‍රිය කරුණාව මුදිතාව පෙක්කා කියන ගුණ ධර්ම ඇති කරගෙන. ඔබ හැම දෙනාට මුතුම් ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනු. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් රැස් කරගස් සියලුපින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා කියලපි ආශිර්වාද කරනවා. විශේෂෙන් අද මේ ධර්ම දේශනාවේ පින්බරදාය කති ධර්මින් කටයුතු කරේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරයානු ප්‍රාන්තේ හැම්ටන් පාක් කියන ප්‍රදේශේ වාසය කරන පින්වත් පිරිසක් රාණි පෙරේරා මෑණියන් ඇතුළුවේ පවුලෙ සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය නිවන් අවබෝධයම සැලසේවා කියලපි ආශිර්වාද කරන ති දායකත්ති දැරුවේ රාණි පෙරේරා මෑණියන් එතුමගේ ප්‍රධාන මාරමුණ වසර 24කට පෙර පරලෝ සැපත්වන්නට එදුණු තමසාම් පුරුෂාවන ලයිනල් පෙරේරා ඒ මහත්මාට පින් අනුමෝදන් කිරීමත් මිය පරලෝගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාති සාධු කාරතිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා වහවහා සංසාරදුකින් අතමිදේවා කියලපි සාදු කියලා පින් දෙමු. පුතුන් තිදෙනා චානක සජිත් සහ ඉදන්ත කියන දරුවන් තිදෙනාටත් ලේලිවරු දෙදෙනාවන ගංගා සහ මනෝ කියන ලේලිවරු මුණුබුරු මිනිපිරියන් පවුලෙ හැම දෙනාට මත් රාණි පෙරේරා මෑණියන් ඇතුළු බණහපු සියලු දෙනාම
නිදුක්වේවා නිරෝගිවේවා ස්වපත්තේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා. ගන්න හිලන හුස්මරැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාජ්බුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක ශාසනං ආකා සට්ඨාජ්බුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාජ්බුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.